තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. සිල් සුවඳ සදහම් පිළිසඳර වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අද දවසේදීත් මෙතෙන් සිට පුරා හෝරාවකට ආසන්න කාලයක් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබට සමීප කරන්නටයි මේ සූදානම් වෙන්නේ. පින්වතුනි දැන් කාලයක් තිස්සේ අපි සිල් සුවඳ වැඩසටහන් මාලාව ඔබට සමීප කරා. ආරම්භයේ සිටම ඔබට උතුම් සිල් ගුණයන් පිළිබඳව මේ ඇත්තටම සිල් සුවඳ විඳ ගන්නට මේ වැඩසටහන් මාලාව හරහා පුළුවන්කම ලැබුණා. භාග්‍ය උදා වුණා. ඉතින් අද දවසේදීත් මේ වැඩසටහනෙන් ඒ උතුම් අනුශාසනාවන් ඔබ වෙතට ලබා දෙන්නට ලෝකයේ සිසාරාම බෙදා දෙන්නට පින්වත් ස්වාමින් වහන්සේ මැදිරියට වැඩම කළා. අපි පින්වත් ස්වාමින් වහන්සේව මුලින්ම පාද වන්දනාවෙන් යුතුව নমස්කාර කොට පිළිගනිමු. පින්වත් ස්වාමින් වහන්සේ අපගේ নমස්කාරය වේවා. පින්වතුනි අද දවසේදී සිල් සුවඳ සදහම් පිළිසඳර වැඩසටහන වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වය ලබා දෙන්නේ 2020 පෙබරවාරි මාස 15 වන දින මිය පරලොව ගිය KW ලාල් සෝමසිරි පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් HM රූපිකා බිරිඳ KW මයෝමි ශශිප්‍රභා KW කනිෂ්කා නිමාෂි යන දියණියන් දෙදෙනා සහ මහේෂ් ප්‍රසන්න කුමාර මිනුර මේලක යන බෑණනුවන් ඇතුළු බෑණනුවන් දෙදෙනා ඇතුළු ඒ පවුලේ පින්වත් සීලමු දෙනා විසින්. ඉතින් පින්වත්නි අපි මේ වැඩසටහන් මාලාව ආරම්භ කළේ උතුම් වූ ත්‍රිපිටක ධර්මයන් ඒ නිර්මල ශ්‍රී සද්ධර්මය ලෙසින්ම අපිට වර්තමානයේ දක්වා ආපු ගමන් මඟ දිහා වෙහැරිලා බලලා. එතෙන් සිට අපි දීඝනිකායේ පළවෙනි පොත් වහන්සේගේ මේ සීලක්ඛන්ධ වග්ගයට අයත් පළවෙනි සූත්‍රයේ ඒ දීර්ඝතම සූත්‍රයේ අනුව මේ පෘථග්ජන මිනිස්සු මේ සිල්පද ඇසුරෙන් මිනිසු කෙනෙක්ව වර්ණනා කරනවා. මෙන්න මේ සිල්පද මොනවාදයි තමයි මේ දිනවල අපි දැන විමසා ගනිමින් සිටින්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ අපි පසුගිය වැඩසටහනේ අවසානයේදී සිහිපත් කළා මේ අද දවසේදී කතා කරන්නේ සිල්පදේ නෙමෙයි අපිට කතා කරන්න වෙන්නේ. අද අපිට කතා කරන්න වෙන්නේ මේ පිසුනා වාචා. ඒ කියන්නේ කේලම. දැන් ඊයේ දවස ආදරවන්තයන්ගේ දිනේ කියලා ලෝකේ සම්මතයක් හදාගත්තු දිනයක්. මේකට ලොකු කතා බහක් තිබුණා. ඒ වෙනුවෙන් අපිත් සිල් සුවඳ සදහම් පිළිසඳරේ බොහොම වටිනා කියන දහම් අවවාදයන් රැසක් ලබා ගත්තා. දැන් මේකත් එක්කම සොයනස් මම ආරම්භයක් ලබා ගන්න කැමතියි. ආදරයත් කේලම හින්දා නැති වෙනවා. සමහරට මේ කේලම හින්දා බොහෝ දේවල් අපිට නැති වෙලා තියෙනවා. කේලම් කීමත් ලොකු පාපයක්. ඒ වගේම කේලම් විශ්වාස කිරීමත් මහා අඥානකමක්. ඒ නිසා අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ අපි කොහොමද මේක විවරණයක් ලබා ගන්නේ? නමෝ බුද්ධාය හැම දිනකටම තිරුවන් සරණයි. පින්වත් ශානක පින්වත්නි අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ අපි අර ශානකත් මතක් කළා වගේ අපි කතා කරන්න හිටියේ විකාල භෝජනී ශික්ෂාපදය ගැන. ඊට කලින් අපිට වචනේ හා සම්බන්ධ ඉතුරු ශික්ෂාපද ටික කතා කරලා වෙනවා. එහිදී අපි බොරු කීමෙන් වලකීම කතා කළා. දැන් අද තියෙන්නේ පිසුනා වාචා ශික්ෂාපදේ. ඒ කියන්නේ කේලම කියන එක. කේලම කියන එක ලෝකේ අර ශානකත් කිව්වා වගේ සමහර වෙලාවට කේලමෙන් තමයි අද ගොඩාක් සමාජයේ බොහෝ වෙලාවට සියලු තරාතිරම් නම්බුනාම ඊට පස්සේ උසස් වීම අරවා මේවා ඔක්කොම ලැබෙන්නේ. ඒක පොදුවේ ඒක තමයි අර පෘථග්ජන ලෝකයට අයිති ස්වභාවයක් ඒක. මේ නිසා අපි මොන විදිහකට අපි කල්පනා කළත් පෘථග්ජනයෝ ඉන්නේ. එතකොට පෘථග්ජනයින්ගේ ලෝකයේ ස්වභාවයේ ධාතු ඒක තමයි. දැන් ඒ කියන්නේ අපි කියලා දැන් අපි හිතමු 100ක් ඉන්නවා කියලා ලෝකේ. 100ක් ඉන්නකොට 100න් එක්කෙනයි නම් යහපත් මනුස්ස ගුණ ධර්ම තියෙන්නේ. අනිත් 99 දෙනාම අසත්පුරුසයි නම් පෘථග්ජන ලෝකයට නම් අයිති. ඒකනේ ලෝකේ ස්වභාවය එතකොට. එහෙමයි. ඒකට ඉතින් අපිට ඒකෙන් තේරුම් ගන්න තියෙන්නේ ශානක වගේ මුලින්ම අයි මේ කියන එක. මෙහෙම කේලම වෙන්නේ කියන එක. ඒකෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ අර පෘථග්ජන ලෝකේ හැටි ඒකයි කියලා. දැන් ඉන්න මේ ලෝකයට මෙහෙම තමයි කියලා මේ ලෝකයේ ස්වභාවය කියලා කලකිරෙන එකයි වටින්නේ ශානක. වටින්නේ පින්වත්. මොකද නැත්තම් අපි වෙන්නේ අපි කොච්චර ලෝකේ අවංක වුණත් මේ ලෝකේ කවදාවත් අවංක කෙනෙකුට සැබෑ තැනක් තිබුණේ නැහැ. එහෙමනම් ඉතින් සැබෑ තැනක් සැබෑ දෙයක් ලැබෙන්න එහෙමනම් ඉතින් මගපරලාභී උතුමන්වත් ඉන්න ඕනේ. එහෙනම් ඉතින් බුදුරජාණන්සේ කාලේ රහතන් වහන්සේලාගේ යෝගයේ
අවම වශයෙන් මේ පිරිනුවන් පාපු මේ අවසාන කාලේ හිටපු රහතන් වහන්සේලාගේ යුගයවත් වෙන්න ඕනේ. එහෙම නැතුව මේ ලෝකේ ඉතින් එහාට බොහෝ ලෙස සිටින්නේ පෘථග්ජන ලෝකයට අයිති. ඒ පෘථග්ජන ලෝකයට අයිති නිසා පෘථග්ජනයා සතු කාරණාවන් ඒකද මේ හැම ශිල්පදයක්ම පෘථග්ජනයාගේ ප්‍රශංසාව කරන ආකාරයන්නේ මේ කියන්නේ. ඒ කියන්නේ මේ ශිල්පද ශ්‍රාවකීන්ට ප්‍රශංසලාවකට යක් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. පෘථග්ජනයා දන්නේ මෙතනින් කියලා නතර කරන්නයි. මෙච්චරයි කියන්නේ. එතනින් එහා තියෙන වටිනා ඊට වඩා වටිනා දෙයක් ගැන කතා කරන්න එයා දන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කේලම ගැන දේශනා කරනවා හරි ලස්සනට කොහොමද මේ කේලම් ශික්ෂාපදේ වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිසුනා වාචම් පහය පිසුනා වාචා පටිවිරතෝ හෝති. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දැන් කියනවා කේලම් කීම අත්හැරලා පිසුනා වාචම් පහය කේලම් කීම අත්හැරලා පිසුනා වාචා පටිවිරතෝ හෝති. එයින් වැළකුණ කෙනෙක් වෙනවා. ඔන්න කේලමේ හැටි දැන් ඊට පස්සේ කියනවා. මෙහෙමයි වෙන්නේ. ඒකේ තමයි මේ ස්වභාවයෙන් තමයි අපි දැනගන්න වෙන්නේ අපිට මේ කේලමක් තමයි කියන්නේ කියලා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඊතු සුත්වා මෙතනින් අහලා ඊතෝ සුත්වා කියලා කියන්නේ මෙතනින් අහලා න අමුත්‍ර අක්ඛාතං ඉමේ සම්භේදාය මෙතනින් අහලා මේ අය දැන් මෙතන ඉන්නේ මාත් එක දැන් අපි කට්ටිය ඉන්නේ මෙතන ශානක මම මේ කට්ටිය ඉන්නවා ඔන්න මම මෙතනින් අහලා මේ අය බිඳවන අදහසින් මම ගිහිල්ලා පල්හැ ඔන්න මේ අය බිඳවන අදහසින් අතන කියනවා මම හිතුවා පල්හැට ගිහිල්ලා අන්න කියනවා කියන්නේ මොකක්ද මෙතන ඉන්න අය අන්න ඒක හරි වචනයක් තිබ්බ ලස්සන මෙතන ඉන්න අය මෙතනින් අහලා මේ අය බිඳවන අමුත්තං අක්ඛාතං ඉමේ සම්භේදාය මේගොල්ලෝ බිඳවන අදහසින් එතන ගිහිල්ලා අන්න අතන ගිහිල්ලා කියනවා. එහෙමයි. ඔන්න කේලමේ ඒක හැටියක්. මෙතනින් අහලා අතන ගිහිල්ලා කියනවා. කොතනද මෙතන බිඳවන අදහස. ඔන්න ස්වභාවය. ඊටස් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඊළඟ ස්වභාවය තමයි මේ කේලමේ හැටි තමයි කියනවා. අමුත්‍රං වා සුත්වා එතනින් අහලා දැන් එතන කිව්වේ අතන. අර පල්හැමන් කියපු තැන. අතනින් අහලා ඉමේසම් අක්ඛාතං අමෝසම් බෙහෙදාය මෙතන ඒ කියන්නේ මේ උදවිය මෙතන ඉන්න අය බිඳවන අදහසින් පල්ලෙන් අහලා අතනින් අහලා මෙතන ඇවිල්ලා කියනවා අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ මෙතනින් අතෙන්ට කියනවා අතනින් මෙතෙන්ට කියනවා අතෙන්ට මෙතනින් කියන එකක් තමයි මේ කියන්නේ. ඒ කියන්නේ දැන් මෙතන මේ වෙන්නේ එහෙම එයාගේ එතකොට චරිත ලක්ෂණය තමයි එතන මෙතන එයා නිකන් අර මේ රොයිටර් කෙනෙක්. එහෙමයි. අන්න රොයිටර් වැඩේ කරන්නේ එයා මේ එයාගේ ස්වභාවය ඒකයි. එතනින් අහනවා මෙතනින් අහනවා අතෙන්ට ගිහිල්ලා කියනවා අතනින් අහනවා මෙතෙන්ට කියනවා. එයා හැබැයි අහලා කියන්නේ එතනින් අහලා කරන්නේ මොකක්ද බෙහෙදාය බිඳවනවා. මෙතන ඉන්න අයගේ අතන ඉන්න අයත් එක්ක බිඳවනවා. අතන ඉන්න අය මෙතන අයත් එක්ක බිඳවනවා. ඒ කියන්නේ අපහදවනවා කියලා දැන් බිඳවන්න පුළුවන් අපිට වචනේ. ඒ කියන්නේ බිඳවනවා කියලා ඔය අදහස් කරන්නේ වචනේ භාවිතා කරවලා එතන ಗುಣමකුකම් ඊර්ෂියාව ක්‍රෝධය ඊට පස්සේ පලිගැනීම ආදී සියල්ල ඇති කරවන්න පුළුවන්. ඒක තමයි මේ කේලමෙන් කරන්නේ. කේලමෙන් කරන්නේ එයාගේ දැන් යහපත් ගුණය මෙතනින් අහලා අතනින් බෙදවනවා කියමුකෝ අපි. ඔන්න මෙතනින් අහලා ගිහිල්ලා මෙතන හැබැයි ඇත්තටම හොඳයි. නමුත් අතන මං ගිහිල්ලා කියන්නේ මෙතන කෙනාගේ ಗುಣ මකන අදහසින් තමයි අර කියන්නේ. ඒකවල ಗುಣ මකු බව කියන එක කේලමත් එක්ක තියෙන දෙයක්. ඊර්ෂ්‍යාව කියන එක කේලමත් එක්ක තියෙන දෙයක්. ක්‍රෝධය කියන එක කේලමත් එක්ක තියෙන දෙයක්. ද්වේෂය කියන එක කේලමත් එක්ක තියෙන දෙයක්. පලිගැනීම කියන එක කේලමත් එක්ක තියෙන දෙයක්. වෛරය කියන එක කේලමත් එක්ක තියෙන දෙයක්. බද්ධ වෛරය කියන එක කේලමත් එක්ක තියෙන දෙයක්. ඒ කියන්නේ ඔය ඔක්කොම ඒ කියන්නේ මෛත්‍රියෙන් කේලම් කියන්න බෑ. ඊට පස්සේ මම අර අනුකම්පාවෙන් කේලම් කියන්නේ මම අරයට මේ උදව් කරන්න සත්පුරුෂ අදහසින් කිව්වේ. එහෙම සත්පුරුෂ අදහසට කේලමයි තියෙන්නේ. දැන් ගොඩක් අය අද කාලේ ඉන්නවා මම අරය හදා ගන්න අදහසින්. හොඳ කේලම් නැද්ද? හොඳ කේලම් කියලා එකක් නැහැ නේද? කේලම ඒක තමයි මම දැන් කියන්නේ ශානක. කේලම කියන එකේ තියෙන්නේ කේලම කියන එක අයිති වෙන්නේ අසත්පුරුෂ ධාතුවට. කේලම කියන එකේ හොඳ කේලම කියලා කොටසක් නර්ග කේලම කියලා කොටසක්. අර දැන් මේ තියෙන්නේ මොකද්ද මේ අර තිබ්බේ මොකද්ද ඒ කාලේ කියන්නේ කිව්වොත් සංගනසි නොකිව්වොත් විහෙරණසි වගේ. එතකොට
කිව්වොත් සංඝ හාමුදුරුවෝ නැහිනවා. නොකිව්වොත් එහෙරන්නේ නෑ. මේ හකුරෙන් හදපු වෙහෙරක් මේක තියෙන කූඹි කනවනේ. ඊට පස්සේ ඔන්න ඕකත් අන්න ඒ වගේ තමයි. දැන් කියන්නත් බෑ නොකියත් බෑ. ඒකට අපිට තියෙන්නේ කේලම් වලින් වළකින්න හොඳම දෙයක් තමයි ಗುಣ දකින්න එක. දෙකේ කිනාගේ ಗುಣ දැකීම තුල අපි වාසය කළොත් අපිට කේලමෙන් වළකින්න පුළුවන් එක ක්‍රමයක් ඒක. මොකද ඒකෙන් වළකිනවා ක්‍රෝධය කියන එක, ද්වේෂය කියන කරුණු ඔය මොකෙන්ද ಗುಣ දැකීමක් තුලින් වළක්වගෙන කේලම් නොකිය ඉන්න පැත්තකට පුළුවන්. ඊළඟට තමයි කේලම් නොකිය ඉන්න වළකින්න පුළුවන් ඊළඟ ක්‍රමයක් තමයි මුදිතාව සිහි කරන්න ඕනේ. ඊර්ෂ්‍යාව තොර වෙන. ඒ ඊර්ෂ්‍යාව නිසානේ ගොඩක් අය දැන් ඔය ඔෆිස් වල එහෙම තනිකර කේලමින් දුවන්නේ. ඔෆිස් වල නෙමෙයි කොයි පැත්තෙත් අපේ පැත්තේ වුණත් ඒවා ගිහි පැවිදි කාගෙත් කේලමින් තමයි ගොඩක් දුවන්නේ. එතකොට ඒ අනුව තමයි යන්න තියෙන්නේ. ඒ මොකද ඒ වෙන්නේ ඊර්ෂ්‍යාව. ඒ ඊර්ෂ්‍යාවෙන් තමයි අර ඒ ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ මොකද අරයාගේ සැපය කෙරෙහි ඇතිවන අකමැත්ත නිසා. එහෙමයි. ඊර්ෂ්‍යාවට හේතු තියෙනවනේ. ඊර්ෂ්‍යා කරන කාරණා තියෙනවා කියන භාගතුනස කෙනෙක් ආයුෂට ඊර්ෂ්‍යා කරනවා. අපිට හරි පුදුමයි මිනිස්සෙක් ජීවත් වෙලා ඉන්නකොටත් ඊර්ෂ්‍යා කරනවාද කියලා මේ ලෝකේ. එහෙම එකක් තියෙනවා එතකොට. ආයුෂයට ඊර්ෂ්‍යා කරනවා කියනවා. ඊට පස්සේ වර්ණයට ඊර්ෂ්‍යා කරනවා කියන්නේ. ලස්සනට ඇඳොත් මේ හිටියොත් පිරිසුදු හිටියොත් ලස්සනට හිටියොත් හොඳ ඇඳුමක් ඇඳොත් ඒකට ඊර්ෂ්‍යා කරනවා. ඊට පස්සේ වර්ණයට ආයුෂයට වර්ණයට සැපයට ඊර්ෂ්‍යා කරනවා කියනවා. එතකොට සැපයට ඊර්ෂ්‍යාකම් කරනවා කියලා කියන්නේ ඒ සැපේ තමයි දැන් අපේ පැත්තෙන් ගත්තොත් එහෙම අපිට ලැබෙන සැප තමයි චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස. ඔය ටිකට තමයි අපි ගොල්ලෝ ගහගන්නේ. ඔයාලා ගහගත්තත් ගහගන්නේ ඔය හතරේම තමයි. ඔයාලට චීවර ඇඳෙන්න නැතුනොත් ඔයාලා ගහගන්න යන්නේ ඒ gedara ඉඩ කඩන් වලට. ඊට පස්සේ රැකී ආරක්ෂාවේ පඩියට. ඊට පස්සේ සැපදු ඒ කියන්නේ කාමයේ හා සම්බන්ධ දැන් චීවර, පිණ්ඩපාත, සේනාසනෙත් තියෙන කාමයේමනේ. මොකද නේ කම්මියක් තියෙනවනේ. පන්සල හැදුවා කියලා පන්සල අල්ලන් හිටිය කියලා නේ කම්මියක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ වගේම තමයි ගිහි කෙනාටත් ගිහි gedara කියන එක. ඒ යාන වාහන කියන එක. ඒ කියන්නේ වස්තුකාම. වස්තුකාම මුල් කරගෙන තමයි ගොඩාක් වෙලාවට අර ඊර්ෂ්‍යා කියන එක ඇති වෙන්නේ සැපය. වස්තුකාම පැත්තට තමයි සැපය කියන එක ඇති වෙන්නේ. එතකොට ආයුෂේ වර්ණයේ සැපය බලය. බලයට එන්න කේලම් කියන ඔයාලගේ තියෙන ප්‍රොමෝෂන් වලට කේලම් කියන්නේ. ඒ බලයක්. බර හොඳට වැඩ කරනවා. නමුත් ඒ දැන් අද කාලේ හොඳට වැඩ කරන කෙනෙකුට ප්‍රශංසාවක් ලැබෙන්නේ ඒක ලැබෙන්නේ කියන්නේ අපිට ඒකට කියවලා අපි මේක ලබා ගනිමු අපි මෙහෙම කරමු මේ වැඩසටහන් මෙහෙම කරමු අර වැඩසටහන මෙහෙම කියමු කිව්වට ශානක කොයි වැඩසටහන කතා කරත් එහෙම වෙන්නේ නැහැ. දැන් මම මේ කේලමෙන් වලකීම ගැන කතා කරමු කිව්වට කේලමෙන් එහෙම වලකින්නේ නැහැ. මිනිස් ස්වභාවය. මේක ස්වභාවයක්. ඒක තමයි පෘථග්ජනයේ ලක්ෂණය. වලකිනව නම් 100ක් ඇහුවොත් එක්කෙනෙක් වගේ වලකීද කියලා ඒත් හිතන්න බෑ. ඒ කියන්නේ මේක අද තියෙන ස්වභාවය තමයි ශානක 100 දෙනෙක් ඇහුවා කියමුකෝ 100ම හපුව ඒකම කරනවා. ඒතර ඒ අර නිකන් ඇසීම මාත්‍රයක් පමණයි අද ගොඩකට තියෙන්නේ ඉතින්. ඒ නිසා ඊළඟ එක තමයි ඔය බලයට කේලම් කියනවා. ඒ බලයට කේලම කියනවා. ඒ කියන්නේ ආයුෂ වර්ණ සැප බල ඔය දේවල් ටික කීර්තිය ලබා ගන්න, ප්‍රශංසාව ලබා ගන්න, ලාභය ලබා ගන්න, සත්කාරය ලබා ගන්න ඒ හැම එකකටම දුවන්නේ කියලා. සමහර අය වැඳ වැඳ කේලම් කියන්නේ. එතකොට අර ඉන්න ස්වභාවයන් එක්ක ඉතින් ඒ වගේම වැලකෙලා ඉන්න අයට මේ කියන්නේ මොකද්ද කියන එක තේරෙනවා. ඉතින් සාමාන්‍ය ලෝකේ පෘථග්ජනයේ කතාවක් තියෙනවනේ මෙහෙම. ඒ තමයි ආයතන දියුණු වෙන්න කේලම් ආයතනයේ ප්‍රධානිය ඇවිල්ලා මොකද කියන්නේ? මම කේලම් අහන්නේ නැහැ කියනවා. නමුත් ආයතනය දියුණු වෙන්න කේලම් අහන්න ඕනේ කියනවා. ඒක තමයි පෘථග්ජන ලෝකේ ස්වභාවය. එතකොට මේ හැම එකක්ම ආයතන මට්ටමින් යන හැම එකකම දුවන්නේ කේලමයි. ඔක තමයි යථාර්ථය අපි ඇත්ත කතා කළොත්. නැතුව එහෙම ඉතින් ආයතනය කේලමකින් දුවන්නේ නැති ආයතනයක් තියෙනවා නම් මගපලලාභී ඉන්න ආයතනයක් වෙන්න ඕනේ. ලෝකේ ස්වභාවය උකයි ශානක. තියෙන්නේ අපිට ඇත්තටම අද තියෙන්නේ අපි මේ දේවල් ගැන කතා කරාට මේ දේවල් කතා කරාට හැදෙන්නේ නැහැ.
තියෙන්නේ අර නිකන් අර පොඩ්ඩක් එහෙම මෙහෙ වෙලා එහෙම පොඩ්ඩක් අපිට අවම කරගන්න බැද්ද පිනොස් අවම ඉතින් සාමාන්‍යයෙන් එහෙම අවම වෙනවනම් ශානක මෙහෙම පිරිහෙන්න බෑනේ මල්ලි. එහෙමයි ඇයි මෙහෙම එන්න පිරිහෙන්නේ. දැන් අරක කලා කියන මේක ගැන කතා කරනවා කියන ඒක ගැන කතා කරනවා ඉතින් පිරිහෙනවා. ධර්මයේ වැරද්දක් නෙමෙයි. ඒකට හේතුව තමයි ශානක ඒ තමයි අපි කොච්චර ඇහුවත් අපි කොච්චර කිව්වත් අහන කෙනා තුලත් කියන කෙනාත්ගෙත් කරුණක් නැත්තම් ධර්මයේ තියෙන ලස්සන කාරණාවක්. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. නෝනින් ඉවසනවා කියන එක. මම එළි වෙනකම් මෙතන කිව්වත් ඔයා එළි වෙනකම් මෙතන අහන් හිටියත් කියන මමයි ඔයාගේ තුලයි අපි කාගේ තුල අන්නර කියපු කරුණ නැත්තම් යෝනිසෝ මනසිකාරය කියන කරුණ නැත්තම් ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය කියන වචනේ තේරුම තමයි ඒ කියන ධර්ම කාරණාව තමා තුලින් විමසීමේ හැකියාව. ඒ කියන කාරණය අපි කොච්චර තාක් අපි ඇති කරගන්න නැති තාක් අපි කොච්චර කිව්වත් ඇහුවත් එයා සිටින්නේ එතනමයි. එහෙම නැත්නම් එතනින් අගාධයටමයි යන්නේ. ඕක තමයි යථාර්ථය. ඕක තමයි වෙන්නේ. අද ගොඩාක් තියෙන ඇසීම් මාත්‍ර ඒව මේව විතරයි. දැන් අපි තරුණයින්ට වැඩසටහන් කරනවා, අරගොල්ලන්ට වැඩසටහන් කරනවා, නාකියට වැඩසටහන් කරනවා, මේගොල්ලන්ට ඔක්කොම එකම බෝට් වෙන්නේ. එතකොට විශේෂයෙන් දැන් ගත්තොත් අපි තරුණයා ගැන කතා දැන් ඔයා මම අපි ගොඩක් ඔක්කොම මේ තරුණයිනේ ඉන්නේ. දැන් අපි තරුණයි කියලා හිතන්නේ ශානක අපි තරුණයි කියලා අපේ තියෙන්නේ මොකද්ද බලන්නකෝ. අපේ තියෙන්නේ ආවේගයට අසු වෙනවා. දැන් ඔය අපි කියන්නේ ශානක සමහරලාට ඔන්න ආවේගශීලී කියලා කියන්නේ ඔන්න සමාජවාද අරවාද මේවාද ඔන්න ඉතින් අවුස්සල දෙනවා. ඊට පස්සේ අපි රැඩිකල් වෙනවා. අපි කෑ ගහගෙන යනවා. එතකොට ඔය තරුණ වයසේනේ අපි කරන්නේ ඔන්න ආවේගශී තරුණයා කියලා කියන්නේ එහෙම කෙනෙක්. ආවේගශීලී. එතකොට ආවේගයෙන් කතා කරගෙන ගිහිල්ලා පොලිසියෙන් ගුටි කාලා එව මේ වෙලා ඔන්න පස්සේ මොන හරි කරලා අවුරුදු 5ක් 6ක් ගිහිල්ලා ග්‍රැජුවේට් එකකුත් අරගෙන ඊරසොන්න කසාද බදලා පන්සල් පල්ලි වෙනවනේ. උනාට පස්සේ ඉතින් දරුමල්ලු හැදුනාට පස්සේ අර ආවේග ඔක්කොම නෑ. අරගලේ ඉවර කරන කෙනින් ආපහු අරගලේ පටන් ගන්නවා. ඊට පස්සේ ඔන්න මොකද වෙන්නේ? ඊළඟට දැන් තමන්ගේ ගේ තමන්ගේ පවුල පන්සල් හදා ගන්න ඕනේ. එහෙම වෙන්න ඕනේ. ළමයි ඉස්කෝලේ දා ගන්න ඕනේ. ඊට පස්සේ තමන්ගේ අරගලේ ඒකයි. ඔව් එහෙමයි. ඊට පස්සේ සමාජවාද කතාවක් නෑ. දැන් අපිට වැඩි හිටින්න ඔයාට මට අම්මෙක් තාත්තෙක් ඉන්නවනේ. ඔයාගේ මගේ අම්මා තාත්තා ඔයා මම හිටපු තැන දැන් ඉඳලා තියෙනවනේ. එතකොට ඒගොල්ලොත් මේ කාලේ එහෙම තමයි. එහෙමයි. නමුත් පස්සේ ඒගොල්ලෝ මේ තේරුම් ගන්නගෙන ඊට පස්සේ අත්දැකීම් තුළින් ජීවිතේ හැදෙනවනේ. ඒක තමයි වැඩි හිටිය කියලා කියන්නේ. තරුණයා කියලා හිතන් ඉඳගෙන ආවේගයෙන් ඔක්කොම අහුවෙන ඊට පස්සේ දෙමාපියෝම කියන්නේ අනේ බං අපි ඒව කළා. අපි ওই කාලේ පැන්නා. කියලා ඒ කියන්නේ එයාලා ඒක දන්නවා. දැන් අපි කරන්නේ මේකයි කියලා. ඊට පස්සේ අපිත් ඒක කරලා ඉවරලා එයාලගේ වයසට ආවට පස්සේ අපිත් බැඳලා කරලා ඔයාලා දරුවෝ හැදුවට පස්සේ මොකද වෙන්නේ අපේ දරුවොත් ඔන්න අපි වගේ එදාට කෑ ගහනවා. අපිත් ඒගොල්ලන්ට කියනවා ඉපා බං කියනවා. ඕක තමයි යථාර්ථය හොද්දට බලන්න. තරුණයා කියලා කියන්නේ තරුණයා කියලා කියන්නේ ඔන්න ඔය ආවේගශීලී. තරුණයෙක්ගේ තියෙන්නේ ওই ටික. ඊට පස්සේ තමයි තරුණයාගේ තව එකක් තියෙනවා ශක්තිමත්ව තියෙනවා. ඒ ශක්තියෙන් තමයි යාගේ ඇඟේ කයේ හයියෙන් තමයි ඒ ටික කරගන්නේ. ඊට පස්සේ තමයි තරුණයා කියන කෙනා කලබලකාරී. ඔයාලා අපි හැමෝම අපි කලබල නොවෙමු ඉවසීම ඇති කරගමු වැඩසටහන් එළි වෙනකම් කරනවා තමයි කියනවා තමයි. නමුත් ප්‍රශ්නේ ආවට පස්සේ බලන්නකෝ. කියන අපි අහන අය ඔයාලා ඔක්කොම කලබල වෙන්නේ නැද්ද? කලබලයි. ඊරසොන්න කලබලය. තරුණයාගේ තියෙන තරුණයා කියලා කියන්නේ කලබලකාරී. ආවේගශීලී. ඊරසී කලබලකාරී වෙන්නේ නැති නිසා එකක්. ඉවසීම නැති නිසා. එතකොට දෙමාපියෝ බලන්නකෝ අපේ. එයාලත් අපේ කාලේ කලබලයි තමයි. නමුත් එයාලා ප්‍රශ්න වෙලා ටෙම්පරාදු වෙලා වෙලා එයාලා ඉවසනවා. ඕක අපිටත් එනවා. අපිත් දැන් පරණ වෙන්න ඕක තේරුම් යනවා. අනේ අර අපි කාලේ අර කාලේ කරපු මෝඩ වැඩ කියලා අපිත් පස්සේ කියන්නේ නැද්ද? ඊට පස්සේ ඔන්න කලබලකාරී තරුණයා කියන එක. ඊට පස්සේ ඔය වගේ ලක්ෂණ ඉතින් කීපයක් තියෙනවා. ආවේගශීලී, කලබලකාරී, ඉවසීමෙන් අඩුයි. එතකොට ඔන්න ඔය ස්වභාවය නිසා තරුණයන්ට කියන අයට විශේෂයෙන් පොඩ්ඩක් අවධානයක් දක්වලා බලන්න වෙනවා. ඇයි අර මෝඩ පහේ වැඩ කරගන්න නිසා. නැත්තම් ඉතින් අර වැඩිහිටි ස්වභාවයෙන් යුතු නිසා ඒ අත්දැකීම් අන්න තරුණේ ඊළඟට කියන්නේ අත්දැකීම් නැහැ.
තරුණයාගේ ඊළඟ ලක්ෂණය තමයි තරුණයා කියන කෙනාගේ හැටි තමයි අත්දැකීමනේ. දැන් ඔයා වේවා මම වේවා අපි හිතන් ඉන්නේ අපිට ඔක්කොම අත්දැකීම් තියෙනවා කියලා. බලනකොට ශානකට අපිට ඇති අත්දැකීමක් නැහැ. අපිට ප්‍රශ්න වෙනහම තමයි තේරෙන්නේ එනකොට තමයි තේරෙන්නේ අපිට හොඳට අන්දලා ගිහිල්ලා අපිව නටවල ඔක්කොම කරලා අරන් අපි හැබැයි කියන්නේ මට අඳුරගත්ත හැකි. මට තේරෙනවා මම තමයි දන්නේ කියලා. හැබැයි අපි දන්නෙත් නෑ අපිව අන්දලා කරලා ඔක්කොම ගිහිල්ලා. ඒ කියන්නේ තරුණයා කියන ඊළඟ කෙනාගේ ස්වභාවය තමයි අත්දැකීම. අන්න ඒගොල්ලෝ පරිණත වෙන්න දෙමාපියන්ගේ වයසට එන්න අන්න ඒලට අත්දැකීමක් එනවා. රැකියාවේ දැන් බලන්නකො රැකියා ශාස්ත්‍රයේ ගියත් එහෙම පළවෙනි දවසේ ගියාට පස්සේ කොහොමද? පළවෙනි දවසේ වැඩට ගියාට පස්සේ ඔක්කොම නිකන් හදලා මේවා කරලා අරක හදලා මේවා හදලා නිකන් ඔක්කොම සුද්ධ කරලා ගන්න නෑනේ ක්ලීන් කරලා. පස්සේ දෙන්න ඕනේ එහෙම කරන්න බෑ කියලා. ඊට පස්සේ යාගේ වැඩේ යා කරගෙන ඉන්නවා. ඊට පස්සේ හැබැයි ඒ තැනට ආය අලුත් කෙනෙක් ඉන්නවා. ඔයත් එතන ඉන්නවා. ඔයත් ඉන්නකොට ඊළඟට අලුත් කෙනෙක් කියනවා. පේනවා ආපු ගමන් මෙයා සුද්ධියක් දාන්න හදනවා. බෑ සුද්ධ කරන්න බෑ. ඊට පස්සේ ඔයාලම කියනවා බලලපංකෝ අපිත් ඔක කරා කියලා කියන්නේ නැද්ද? කියලා නැද්ද අපි උනා? අපේ පොඩි මල්ලිලාට මංගිලාට අපි කියලා නැද්ද? අනේ බං අපි ඔවා ඒ කාලේ කරා. ඊට පස්සේ අපිට වැඩිමල් අයියලා අක්කලා අපිට කියලා නැද්ද? අපි දන්නවා බං උඹලා හැරෙනකොට කියලා නැද්ද? අපේ අයියලා අක්කලා අපිටම කියලා තියෙනවා නේද? ඒතර එයාලා දන්නවා ඒක. ඒ අයියලා අක්කලාට අපේ අම්මලා තාත්තලා කියලා නැද්ද? කියලා තියෙනවා. ඕක තමයි ලෝක ස්වභාවය. ඉතින් ඒ නිසා එහෙමත් නුවණ තියෙන එතනට ඇත්තටම මේ දේවල් වලින් හැදෙන්න උපකාර වෙන්නේ කොහොම කෙනෙක්ද? ඒකට කියන ප්‍රඥාවන්ත කෙනෙක්. ප්‍රඥාවන්ත නැති කෙනෙක් කවදාවත් මෙහුවා ඇහුවා කියලා හැදෙන්නේ. එහෙමයි. ප්‍රඥාව නැති කෙනෙක් යෝනිසෝ මනසිකාරය කියන කරුණ තමයි ප්‍රඥාව කියන කාරණාව ඇති වෙන්නේ. එය ඇති නොවන තාක් කියන අයට අහන අයට ඔක්කොම ඉතින් මේ පිරිහීමක් තමයි යන්නේ. ඒක තමයි පිරිහීමට හේතුව. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් අපි මේ සිල්පදයට આવොත් ඊට පස්සේ භාගතුන දේශනා කරනවා මෙතනින් අහලා මේ අය බිඳවන්න අතන ගිහින් කියන්නේ. ඊට පස්සේ අතනින් අහලා ඒ උදවිය බිඳවන්න මෙතන කියන්නේ. මේ අයරින් ඔන්න බලන්න ඊට පස්සේ කේලමෙන් වැලකීමේ පැත්ත කියනවා. මේ අයරින් බිඳුණු උදවිය සමගි කරනවා කියනවා. ඉති බින්නානං වා සන්ධාතං සංගහිතානං වා අනුප්පදාත. ඒ කියන්නේ බිඳුණු උදවිය සමගි කරනවා. කේලමෙන් වැලකීම. සමගියුවන්ට අනුබල දෙනවා කියනවා. සමගියුවන් හා වාසයට කැමති වෙනවා කියනවා. සමගියුවන් හා එක්ව වාසය කරනවා කියනවා. සමගියුවන් සමග සතුටු වෙනවා කියනවා. සාමී උදෙසා සාමකාමී වචන කතා කරන කෙනෙක් වෙනවා. පින්වත් මහණෙනි, ඕකයි කේලමෙන් වැලකීම කියලා කියන්නේ. දැන් ඔය අවසාන කියපු ටික කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ බලන්න බිඳුණු උදවිය සමගි කිරීමක්. සමගියුවන්ට අනුමල දීමක්. ඊට පස්සේ සමගියුවන් සමග සතුටු වීමක්. සමගියුවන් සමග එක්ව වාසය කිරීමක්. සාමයේ උදෙසා සාමකාමී වචන කතා කිරීමක්. කොහෙවත් නැන්නේ. එතකොට තියෙන්නේ තනිකර කේලමනේ. එහෙමයි. එතකොට සමගියුවන් හා එක්ව වාසය කරන්න හරි සමගියුවන් සමග සතුටු වෙන්න හරි සමගිය කියලා දෙයක් තියෙන්න බෑ. එහෙමයි. එතකොට එහෙනම් මේකෙන් තේරෙනවා කේලමෙන් නැති වෙන්නේ මොකක්ද කියන්නේ? කේලමෙන් නැති වෙන්නේ සමගිය කියන එකයි. කේලමෙන් නැති වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි සමගියයි. සුහද බවයි, මිත්‍ර බවයි. ඔයයි මායි බිනවන්න හරිම ලේසියිනේ කේලම කියන එක. පළවෙනි දවසේ අපි දෙන්න විශ්වාස කරන්නේ නැති වෙයි. දෙවෙනි දවසෙත් විශ්වාස කරන්නේ නැති වෙයි. 3 4 5 6 7 8 එක දිගට ඔහොම කියාගෙන කොට මට උනත් ඔයාට උනත් හිතෙනවනේ ඇත්ත වෙන්නේ නැති නේ කියන එකක් හිතෙනවා. මොකක් හරි එකක් තියෙනවා. දැන් සාමාන්‍ය ලෝකෙත් කියනවනේ දැන් මෙහෙමත් කියනවනේ සාමාන්‍ය ලෝකෙ තුලත් කියනවනේ ගින්නක් නැතුව දුමක් නැගින්නේ. ඔහොම කියනනේ ඒවත් එක්ක අපිට හිතෙනවා මොකක් හරි ඇති කියන්නේ. අන්න ඒ වගේ කේලම කියන්නේ ලෝකයේ තියෙන ඊ타ත්ම භයානකම දෙයක්. නිරේගාමී අකුසලයක්. කේලම. ඒ කේලම නිසා වෙච්ච ශාසනයේ වෙච්ච සිදුවීම් අනතුරු ඕනතරම් ශාසනය තුල තිබෙනවානේ. එහෙමයි. සංඝ භේදයට ඊට පස්සේ සංඝයාගේ අසමගිය පිණිස ඒ හැම කාරණාවකටම මේ කේලම කියන එක තමයි උපකාර වෙලා තියෙන්නේ. එතකොට සංඝ සමාජය තුල ඒ කාලේ ඉඳන්ම තිබිලා නැහැ කියන්න බෑනේ මේක. එතකොට තිබිලා තියෙනවා මේ කාරණාව. මේ කේලම් කීමේ ශික්ෂාපදය බුදුරජාණන් වහන්සේ පනවීමේ හරි ලස්සන නිධාන කතාවක් තියෙනවා.
ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ මේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට ඒ කාලේ හිටිය චබ්බග්ගිය භික්ෂූන්. චබ්බග්ගිය භික්ෂූන් මොකද කරන්නේ? කලහ කිරීම පෙරටු කරගෙන කලහ විවාද ඇති කරගනිමින් එක එක්කෙනාට කේලම්බස් කියනවා. අරූයාට මෙහෙම කිව්වා, මෙයාට මෙහෙම කිව්වා. ඒ කියන්නේ ලාභ සත්කාරයේ කීර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන් එක එක්කෙනාගේ නුගුණ කියලා අන්නේ සමගිය බිඳවෙව්වා කියලා. බිඳෙව්වට පස්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඔය කරුණ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ තමයි කේලම් කීමෙන් වැළකින්න කියන ශික්ෂාපදේ පනවන්නේ. එතකොට මෙතන පේසුඤ්ඤ කියලා කියන්නේ පේසුණු බස කියලා කියන්නේ භාගතුන් හරි ලස්සන දේශනා කරනවා. එතන කොහොමද ප්‍රියභාවය ඊට පස්සේ කැමැති භාවය නැති කිරීම පිණිස බිඳවන අදහස කියනවා පේසුඤ්ඤ කියලා කියන්නේ. මේ කියන්නේ ප්‍රිය ඒකයි දැන් දැක්කද සමගිය කියන එක කිව්වේ. එහෙමයි. කියන්නේ සමගිය කියන එක නැති කරනවා. ප්‍රියභාවය, ඒ කැමැත්ත, ඒ මිත්‍රත්වය, ඒ සුහදත්වය නැති කරනවා කියනවා. ඒක තමයි පේසුඤ්ඤෙන් වෙන්නේ කියනවා කේලමි. ඒ තමයි කියනවා ඒ කරුණ තමයි කියනවා සමහරලාට ප්‍රියභාවය නැති කරවන්න එහා යොදාගන්නේ දැන් අන්න වචනේ. ඒ තමයි ಜಾතියේ නාමයෙන් සමහරයට ඒ ප්‍රියභාවය නැති කරනවා කියන්නේ. ඒ තමයි දැන් මෙතන තියෙනවා දේශනාවට විස්තර කරනවා හීන ಜಾති ඊට පස්සේ උත්කෘෂ්ඨ ಜಾති කියලා කියනවා. කොටස් දෙකකට බෙදෙනවා ಜಾතිය. ඊට තමයි හීන ಜಾති තමයි කියන දැන් ඒ කාලට අනුව චණ්ඩාල ඊට පස්සේ රතකාර ඔය වගේ ಜಾති තියෙන්නේ එක එක දැන් අද ಜಾති ભેදයෙන් කේලම් කියලා අවසන්නේ මිනිස්සු. ඒතර අන්න ಜಾති. ඊට පස්සේ අක්කෝස කියන එකත් විස්තර කරනවා භාග්‍යතුන් වහන්සේ කොටස් දෙකකට. හීන උත්කෘෂ්ඨ වශයෙන්. ඒ තමයි කියනවා ඒ කියන්නේ හීන විදිහට කරන කේලම් තමයි කියන්නේ දැන් අපි බනින්නේ මහ සතෙක් ඔය මිනිස්සයා. එතන හරි ලස්සනට ඒ වචනේම තිරච්ඡාන ගතෝ. ඒ කියන්නේ තිරිසන් ආදී ඒ කියන්නේ සත්තුන්ගේ නාම මෙතන විස්තර කරන හරි ලස්සනට කොහොමද බෞද්ධ විස්තර කරන හරි ලස්සන එතන ඔට්ටාසි ඔටුවා කී අපි බහින්නේ ඇයි මම ඔටුවේද්ද ඇයි උඹ ඔටුවේද්ද කී කොහොම බහින්නේ අන්න එහෙම ඔටුවා කී වගේ සත්තුන් ඉන්නා ඊට පස්සේ මෙන්ඩාසි ගෙම්බා මහ ගෙම්බෙක් නේ කී ඔය විදිහට දෙපැත්ත පයින්නවා ඔය වගේ වචන කී අපි බහින්නේ ඒව කියන හීන වචන වලින් බිඳවන්න උපකාරී කරනවා කියන බුදුරජාණන්සේ ගෝනෝසි ගොනෙක් නිමහ කියලා බයිනවා කියනවා ඊට පස්සේ නොයෙකුත් තිරචන් වසන යොදා ගන්නමින් බයිනවා කියනවා ওই විදිහට ආක්‍රෝෂ කරමින් බිඳවනවා කියනවා ඊට පස්සේ ඒව කියනවා හීන ආක්‍රෝෂ කියනවා උත්කෘෂ්ඨ තමයි කියනවා ඇයි පඬිතයිද ඔයා විසරදයිද පඬිතෝති වියක්තෝති මේදාවි භවසෝතෝති ධම්මකතෝකෝති ওই විදිහට අර උත්කෘෂ්ඨ වචන කියමිනුත් බිඳවනවා කියනවා. එයා තමයි ඔක්කොම දන්නේ එයා සුපිරි. ඔය විතර අපි කියන්නේ. එතකොට අන්නේ ඒ අදහසින් අන්න බිඳවනවා කියනවා. මෙතනින් අහලා එතන බිඳවනවා. එතනින් අහලා මෙතන බිඳවනවා. සමගිය දෙපැත්ත නැති කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ওই විදිහට බිඳවීම පිණිස අනේකයි මං කිව්වේ ක්‍රෝධය කියන එක ඒ ඊර්ෂ්‍යාව කියන ආදී දේවල් තමයි තිබෙන්නේ කියලා මේකේ. එතකොට ওই විදිහට භාග්‍යතුන් වහන්සේ මේ කේලම කියන එක ශාස්ත්‍රඥ වහන්සේ විස්තර කරනවා. එතකොට කේලම කියන එක අපි දැන් මේ කීප එක සාරාංශ කරලා ගත්තොත් ඒ තමයි කේලමෙන් වළකිනවා නම් ඒ කියන්නේ මොකක්ද? මෙතනින් අහලා ඒ අතන බිඳවන්න අන්නේ එයා කියන්නේ නෑ කිසිම දෙයක්. කියන්නේ කිසිම දෙයක් එයා කියන්නේ. ඒ කියන්නේ එයාගේ වචනය එයා අයහපත පිණිස යොදාගන්නේ. දැන් අපිනේ යොදාගන්නේ මෙතනින් අහලා අපි හිතන්නේ පිනේ නාමයෙන් අනේ පවයට අනුකම්පාවේ නාමයෙන් ගාන කියන්නේ නමුත් එහෙම පිනපව කියන එක අනුකම්පාව කියන එක තේරෙනවා නම් මෙහෙමිදීද දැන් එතෙන්ට විතරයි පින පව සත්පුරුෂ අසත්පුරුෂ ඒවා එන්නේ එතෙන්ට විතරයි සමාජයේ අනිත් වෙලාවේ ජීවත් වෙනකොට පිනේ කතාවක් නෑ යාට පවේ කතාවක් නෑ යාට සත්පුරුෂකේ කතාවක් නෑ යාට අසත්පුරුෂ කතාවක් නේ මේ අන්න එහෙම එකක් තමයි යා කරගන්නේ එහෙමයි මේ එහෙම කරගෙන යා ඒ අවස්ථාවට අනුරූපව අන්න මේ ඒ වෙලාවට පිනක් නෙමේක අපි හදන්න එපා අනිත් අය කියලා මේ අන්න අපි සත්පුරුෂ වෙනවා එතකොට තමයි සත්පුරුෂ අසත්පුරුෂ කතා ඒ වගේ මහා ඒ කියන්නේ සිල්පදයක සැබෑ ස්වභාවයක්වත් තේරුම් ගන්න ශානක මිනිසෙකුට තියෙන්න ඕනේ පොඩ්ඩක් හරි ප්‍රඥාවක් කියලා. එහෙමයි. එහෙම නැතුව මේ ධර්මයේ ගමන යන්න බෑ. කේලම කියන්නේ යන්නේ එහෙම එකක්. කේලම් කීමේ විපාකය තමයි එයාගේ උපත බොහෝ සෙයින් සතර අපාය ගාම.
සතර අපායනුත් බොහෝ ලෙස එයාගේ උපතක් ලැබෙන්නේ මූලිකවම නිරේට චුත වෙන්න කලින් ප්‍රේත ලෝක ඉස්සල්ලාම හම්බෙන්නේ. ඒක තමයි අපිට දැන් හොඳට තියෙනවා ප්‍රේතවත්තු කියවනකොට ප්‍රේතවත්තු වල කතාවල බොහෝමයක් තියෙන සමහර වෙලාවට බොරුව, කේලම, පරුසවචන ආදී දේවල් මුල් කරගෙන. වචනය හා සම්බන්ධ කරගෙන බොහෝ දේවල් ගිහිලා තියෙන්නේ ප්‍රේත ලෝකය හා සම්බන්ධව. එතකොට එහිදී ප්‍රේතයන්ගේ ස්වභාවය තමයි කියනවා මේ කටින් පණුව වැක්කිරෙනවා කියන. සමහරට ස්වභාවයක් තමයි කියනවා මේ කට ඉදි කටුව වගේ විදිනවා කියන පණුව. එතකොට ඒ වගේ කේලමත් එක්ක තිබෙන භයානකකම. දැන් එයා එතනින් තියෙන භයානකම තව තියෙන අනතුරක් තමයි ඊට පස්සේ කේලම් කියපු මේ ප්‍රේතයා කියනවා මම මෙතනින් ඊට පස්සේ චුත වෙලා මට යන්න තිබෙන්නේ නිරේටයි කියලා පේනවා කියලා. ඒතර මිහිපිට ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ගේ නිරේට යන්න තියෙන්නේ ඒකාන්ත කොට පේනකොට දැන් ඔන්න මනුස්ස ලෝකේ ඉන්න සමහර අයට සමහර වෙලාවල් වලට ඒ නිරේ ස්වභාවයන් පේනවනේ. එහෙමයි. පේනකොරන මනුස්ස ලෝකේ නම් පුළුවන් හරි කියලා ඔන්න බය තෙත ගැනීම ඇති කරගෙන ඊට පස්සේ හිරියොතප් ඇති කරගෙන අන්න හැදෙන්න පුළුවන්. දැන් එහෙම සමාජයේ වෙච්ච අවස්ථා ඕන තරම් මිනිස්සු ඉන්නවනේ එහෙම පෙනිලා හීනෙන් හරි සැබෑවෙන් හරි එහෙම පෙනිච්ච අය කතා බස් කරනවා අපි අහලා තියෙනවා. ඒතකොට ඒ ස්වභාවයෙන් ඒ විදිහට කරන ඊට පස්සේ කරලා ඒයට උන්න හැදෙන්න අවස්ථාවක් හම්බ වෙනවා. දැන් හිතන්නකෝ එහෙම හැදෙන්න අවස්ථාවක් නැතුව ඒකාන්ත කොට ජනතන පේනකොට කොහොම ඊට පස්සේ තව විඳවීමක් ඇද්ද? දැන් මෙහෙන් පනෝගගා කනවා. ඒ වේදනාවලුත් එහෙන් විඳිනවා. ඒ විඳින ගමන් ඊළඟට යන්න තියෙන තැනත් එහෙමම පේනවා. පෙනෙනවා නම් පෙනිලා එතන නිදහස් වෙන්න හැකියාවක් තියෙනවනේ ඒකත් නෑ. දැන් සමහර ප්‍රේතෝ කියන්නේ මට තව දවස් 2යි තියෙන්නේ. මට තව දවසයි තියෙන්නේ. මම දැන් ඊළඟට යන්නේ නිරේටයි කියන. දැන් ඒ කියව ප්‍රේතයෝ මේ වෙනකොට ප්‍රේත ලෝකේ නෑ සමහරට චුත වෙලා සමහරට නිරේත් ඇති. ඔන්න සසරේ හැටි. පොඩි දෙයකට අර පොඩි ලාමක දෙයකට ජීවත් වෙලා ඉන්න අවුරුදු 60 ඔය 50ට නොවේ දේවල් කරගන්න. අවුරුදු 50ක් 60ක් ජීවත් වෙලා ඉන්නවා නම් රස්සාවක් කරන්නේ නැත්te ඒකිනුත් අවුරුදු 30ක් 40ක් විතරනේ. ඒ ටිකටනේ මේ කරගෙන කල්ප ගණන් ඊට පස්සේ විඳවන්නේ. ඒකෙන් හරියනව නම් කමකුත් නැහැ. කේලමක් කියලා අරව මේව කරලා ගන්න නම්බුනාම තාරාන්තර තියනවා කියමුකෝ. තාරාන්තර තියාගෙන ඒ වගේ ගන්න පඩියෙන් ජීවත් වෙලා කන දෙයක් බලන්නේ මිනිසුන්ට yaadilla තියනවාද කියලා. ලෝකේ කී දෙනෙක් සාප කරනවද? මිනිසුන්ගේ ඒ කියන්නේ සිල්වතුන්ගේ සාපය අපි අහිං කරමුකෝ. සාමාන්‍ය මිනිසුන්ගේ සාපය කියන එකත් වදිනවා. එහෙමයි. ඒ සාප විදිනවනේ මිනිස්සු වදිනවනේ. මේ කියන්නේ ආන්න එක සාපය කියන්නේ සෙල්ලම් වචනයක් නෙමෙයි. සෙල්ලම් දෙයක් නෙමෙයි. සාප කරන්න හොඳ නෑ. නමුත් ඒ සාපය කියන එක වදිනවා. මිනිස්සුන්ගේ සාපය එහෙන් පිටින්ම වෙඳිනවනේ. ඒ මිනිස්සුන්ව බලනකොට පසු කාලිනු නැත්තරම නැතිවලා යන හැටි. ඔය කේලමෙන් වංචාවෙන් නරකෙන් මේකෙන් ජීවත් වෙන පවුල බලන්නකෝ ගොඩාක් වෙලාවට බිහි වෙන්නේ ගොඩාක් මන්ද බුද්ධික ළමයි. සමහරවිට ඒ ළමයි හැදෙනවා ලොකු හයි ක්ලාස් විදිහට හැදෙනවා. හැදෙලා ඔන්න අයිස් ගහන්නේ ළමයි. කුඩු වලට යොදා අබ්බැහි වෙන්නේ වැඩිපුර ඒ ළමයි. ඒ කියන්නේ මෙහෙන් ගත්ත දේ මෙහෙන් යන විදිහට හැදෙනවමයි. ඒක තමයි සසරේ හැටි. ඒක නැත්තරම නැතිවලා විනාශ වෙලාම යනවා. ඔන්න ඕකයි සසරේ ස්වභාවය. එහෙමයි. ඒ කේලමක තිබෙන ඒ කියන්නේ අයහපත් දෙයකින් හම්බ කරගත්තොත් කවදාවත් ඒ දේ yaadෙන්නේ. ඒ දේ తాවකාලිකයි. ඒ yaadෙන හැටියට පෙනේ ඒ හම්බ කරගෙන ඉන්න කාර්ය තුන හොඳ වාහනවල හොඳ ගෙවල් වල හොඳ රටවල යයි. ජීවිතය අවසානයේ සත්තුන්ටවත් වඩා භයානක විදිහට මෙරි මිහි පිටම මෙරි දුක් විඳ මෙරි කිසිම කෙනෙක් නෑ කෙනෙකුට. ඒ කෙනෙකුට අවසානයේ ශාපේ විතරයි ඉතුරු වෙන්නේ. ඊට පස්සේ අවසානයේ මිනිසෙක්වත් නෑ. ඊට පස්සේ මිනිස්සු කියන්නේත් මොකද්ද මලාට පස්සේ ඕන් අද නෙමෙයි මැරෙන්න තිබ්බ ඊට කලින් කියන. අපි මිනිසෙක් මැරුණට පස්සේ ගොඩාක් මිනිස්සු කියන්නේ අනේ පව්වේ මිනිසයා කියලා නේද? අර වගේ මිනිස්සුන්ට බලන්න කියන එක. ඕන් ඔහොම මැරුණා මදි කියනවා. එහෙමයි. පණුව ගහලා මැරෙන්නේ. සමහර බලන්න සමහර අයට මැරෙන්නේ යන්නේ එහෙම විදිහට පණුව ගහලා මැරෙන්නේ. ජීවිතේ මෙහි පිට විපාක. අපි කරන කර්මයේ ස්වභාවයක් තමයි
අපි කරන කර්මයේ අපි දැන් මේ කියන බණේත් ගත්තොත් එහෙම ඔය අහන බණේ ඒ ගත්තොත් එහෙම අපිට ආකාර තුනකට ඒ කර්මය බෙදෙනවා. පිනත් මෙලවට පරලවට ඊරස මේ අපරාපරි ජීවිතේ කොහේ හරි මේ පින අවස්ථා හම්බ වෙනවා. ඒ වගේම තමයි පාපේ. මෙලවට කොටසක් එකකින් වෙන් වෙනවා. අපි කරන පාපයෙන් එහෙම් පිටින් මුළු රොත්තම යන්නේ නැහැ පරලවට කියලා. ඒක කොටස් තුනකට බෙදෙනවා. කර්මය කියන එකට පිනපව කියන දෙක තියෙනවනේ. ඒකේ එක කොටසක් මෙලවට හැබ්වෙනවාමයි. පරලොවට තව කොටසක් හම්බ වෙනවම ඊළඟ උපතට. ඊළඟ තමයි ජීවිතයේ කොහේරි අවසාන තැනකදී හම්බ වෙනවා. ඒතකොට අපි දන්නේ අපි සමහරලාට මේ ජීවිතයේ කේලමක් කියලා. මේ ජීවිතයෙන් අපි හම්බ කරගත්ත දෙයකින් අන්න මෙලොවට දිට්ඨ ධම්ම වේදිනිය කොටසක් අපි කොහොම හරි අවසන් කරලා දැම්ම කියමුකෝ. පරලොවත් අපි සමහරට ඒ පව බලවත් ඒ පව මේව කරගෙන පිනකින් බලවත් වෙලා අපි ගියා කියමුකෝ. හැබැයි මේ පව ප්‍රහාණය වෙලාද? ඒ පව ඊළඟ මොහොතක ලැබෙන්න පුළුවන්. ඊළඟට හිතන්නකෝ හරි ඒකත් ලැබුණා කියලා. ඊට පස්සේ ජීවිතේ සසරේ යන ජීවිතේක අවසාන මොහොතේ ලැබෙන එක. අපි දන්නවද කවදා කොයි විදිහට කොයි තැනක මොන විදිහකට ලැබෙයිද කියලා. කර්මය කියලා කියන්නේ භාගතුන් හරි දේශනා කරන්නේ අලු යට තිබෙන ගිනි අඟුර වගේ කියනවා. එහෙමයි. ඒ අවස්ථාව වෙනකන් ඉන්නේ. අපි සසරේ කේලම් කියලා අනිත් අය බිඳවලා කොටවලා හිංසා කරලා සමගිය බිඳවලා අනිත් අයට පීඩන ලක් කරලා දැන් ওই ගොඩාක් මිනිස්සු තුල තියෙන මට පීඩයි එකගා කෑ ගහන්නේ. මට හරි අමාරුයි. මට මේ ඒ සසරේ කරපුවා. ඒ කරපුවා තමයි එහෙම ලැබෙන්නේ. එතකොට මේ සසරේ කරපුවාගේ නිදහස් වෙන්න පොල් ගහලා හරියන්නේ නැහැ. සසරේ කරපු ඒ කර්මයෙන් නිදහස් වෙන්න රුවන්වැලිසෑය වැඳලා හරියන්නේ නැහැ. චේතනාව මෙහෙवला යමක් කියයිද කරයිද සාසුනස දේශනා කරනවා. ඒ විපාක නොදී අවසන් නොවන්නේය. කරජකාය සූත්‍රයේ තියෙන අංගුත්තර නිකායේ. එතකොට චේතනාව පින හෝ වේවා පව හෝ වේවා. එතකොට ඒක විපාක විඳවලානේ අවසන් වෙන්නේ. එතකොට අන්න ඒ විපාකයේ විඳවන එක දැන් පවක් කරලා විපාක විඳවනකොට බෝධි පූජාවක් තියන්නේ කියන්නේ අන්න බලවත් පිනක් රැස් කරගෙන මේ පව පොඩ්ඩක් යටපත් කරලා තියාගන්න. නමුත් මේ පව ප්‍රහාණය වෙනව නෙමෙයි. ආයෙ කොයි වෙලාවෙ ආයෙනවා. తాවකාලික විසඳුමක් තමයි අර දෙන්නේ බෝධිය වඳින්න. සෑයක් වඳින්න. හත්දවසක් බෝධි පූජාවක් කරන එකේ පව ප්‍රහාණය කරන එක නෙමෙයි තියෙන්නේ. తాවකාලිකව යටපත් කරවීමක් වෙන්නේ අර බලවත් පිනකේ. ඒ පින ඉවර වෙච්ච ගමන්ම ආයරක හම්බෙනවා. ඒකයි භාගතුන දේශනා කළේ එපා කියලා මේ දේ. වචනයෙන් වෙන අකුසලයේ මේ දේවල් වචනයට අයිස් වෙන්නේ බොරුව, පිසුනා වාචා, ඊළඟට අපිට කතා කරන්න දෙන පරුසා වාචා, සම්පප්පලාප. ඔය ඔක්කොම මිච්ඡා වාචානේ. සම්මා කම්මන්තෙන් යුතු වෙන්න කියන්නේ යන්නේ ඒකයි. සම්මා කම්මන්තරේ තමයි සම්මා වාචාවලට තමයි යන්න අයිති මේ පරුස වචන කීමෙන් වැළකීම. බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම. මේ හැම එකකටම යහපත් වේවා අයහපත් වේවා හැම එකකටම කර්මානුරූප පසුබිමක් ලැබෙනවා. එතකොට ආන්නේ ඒක ජීවිතේ හේතු. මේ සසරේ හැටි. මොකද අපි සසරේ මේ යන ගමනේදී අපි කේලම් කියලා නැතුව නෙමෙයිනේ. කේලම් කියලා නැතුව නෙමෙයිනේ කියලා කියන්නේ එකම උදාහරණ මේ ජීවිතේම කල්පනා කරන්න කොච්චර කේලම් කියලාද. එතකොට මැරලා ඉපදුනාට පස්සේ ආයෙ කොහරි ඉපදිනවනේ. එතකොට මේ ජීවිතය ගැන අමතක කළොත් එහෙම ඒ ජීවිතේ පටන් ගත්තොත් මේ ජීවිතය හිතුවොත් එහෙම මම කේලම් කියලා නැහැ කියලා මේ කලින් ජීවිතේ හොඳට කියලා තියෙන්නේ. ඒතර ඒ කර්මයේ කවුද අරන් යන්නේ? එහෙමයි. තමන්මනේ යන්නේ. ආන්නේ නිසායි ජීවිතේ ඒ කියන්නේ මහා කේලම් කියන පුද්ගලයෙක් කියලා කියන්නේ මහා සතෙක් වගේ මිනිසෙක්. මහා ඒ කියන්නේ සතෙකුත් නෙමෙයි සත්තුත් කේලම් කියන්නේ නෑනේ. මේ කියන්නේ මහා සත්තුන්ටත් වඩා පල්හැ චරිතය. ඒ කියන්නේ කිසි ගුණයක් නැති පුද්ගලයෙක්. විශ්වාස කරන්න බැරි මේ කියන්නේ දැක්කම අහිං වෙලා යා යුතු පුද්ගලයෙක්. ඒ කියන්නේ සර්පෙක් වගේ චරිතයක්. ඒ කියන්නේ මෙතනින් අහලා එතනින් දැන් ඔය හරි ලස්සනට දේශනාව තියෙනවනේ. සමහර භාගතුන දේශනා කරනවා පින්වත් මහණනි සමහර සත්තු ඉපදෙනවා කියන වකුඩු ගැහිලා ඉන්නේ. ඒ තමයි කියන වක්‍ර කර්ම කරපු අය කියන්නේ. මෙහෙන් අහලා නෑ එහෙම නෑ මෙහෙමයි අර එහෙම අර නිකන් හබලක්වත් නැතුව නැව් කතා කියන අය ඉන්නේ. වක්‍ර කර්ම කරන්නේ. එහෙමයි. එතකොට අන්න ඒ වගේ නිකන්
නිකන් අර මේ වෙනම කතාවක්. නමුත් ඇතුලේ වෙනම කෙනෙක්. ඒ වගේ වක්‍ර කර්ම කරපු අය තමයි කියනවා ඒ වක්‍ර විදිහට ගුලි ගහලා ඉන්න සර්පය වගේ වෙලා ඉපදෙන්නේ. ඊට පස්සේ දිව දෙකේ දැන් මේ කේලම් වගේ දිව දෙකේ වැඩ කරන්නේ මෙතනින් අහන මෙතනින් ගිහිලා කියන එතනින් අන්න ඒ වගේ තමයි කියන සාසුන අහනවා දැකලා තියෙනවද කියලා අහනවා දිව දෙකට බෙදිච්ච සත්තු ඔළුවල් දෙකක් තියෙන සත්තු ඒ තමයි කියන තිරිසන් ලෝකේ ඉපදෙන්නේ මෙන්න මේ නිසයි කියලා. ඔන්න කේලම දෙපත් නැයි වෙලා ඉපදෙන්නේ දෙපැත්තටම ගහලා. ඒ දැන් මේක එහෙම දෙපැත්තටම ගහන එක නෙදී මේ පැත්තටත් විස ගහනවා අනිත් පැත්තටත් විස ගහනවා. ඔළු දෙකක් වෙලාම ඉපදෙනවා. කොහොමද විපාකේ? ඔන්න ඕකයි සසරේ හැටි. ඒ නිසා කේලම කියන දේ ජීවිතයෙන් අහක් කරගන්න. ඔය අනිත් පන්සිල් පද පහේ අනිත් සිල් පද ටික කොහොම හරි සංවර කරගන්න මෙන්න මේ කතා ටික නම් අහක්ම කරලා දාන්න ඕනේ එකක් මේ ජීවිතේ කේලම කියන එක. නීච මහ තුච්චම දෙයක්. නිරේගාමි මහ පාපීම කෙනෙක්. ගීවීව පැවිදිව විශ්වාස කරන්න හොඳ නැතිම චරිතයක්. හරිම භයානකයි. කොටි පැටියක් හදාගන්න ඊට වඩා හොඳයි. එහෙමයි. කේලම් කියන මිනිසෙකුට ඒ කියන්නේ වතුරු ගුරක්වත් ඒ කියන්නේ මිනිසෙකුට වතුරු ගුරක් එහෙම දෙන්න ඕන. එහෙමවත් දෙන්න හරි භයානක චරිතයක්. එහෙමයි. දුන්නත් කියන්නේ දුන්නේ නැහැ කියලානේ. ඇයි මේ අසත්පුරුෂයෙක්? මේ කේලම් කියන්නේ අමුම පුසක්ජනයෝ. එතකොට කේලම කියන එක සත්පුරුෂයන්ට අයිති දෙයක් නෙමෙයි. කේලම කියන එක ශ්‍රාවකයන්ට අයිති දෙයක් නෙමෙයි. අන්න ඒකයි. ඉතින් ඒ නිසා මේ අයහපත් මේ තුච්ච දෙයින් ගැලවෙන්න ජීවිතේ ගැලවිලා මිනිස්සෙක් වෙන්න මේ කේලම් කීමකින් වලකින්න. එහෙමයි. කටකට කරන්න පුළුවන් දෙයක් වචනවලට කරන්න පුළුවන් දෙයක්. කේලම හොඳ කේලම් කියලා දෙයක් නැහැ. තරමක් හෝ හොඳ කේලම් කියලා දෙයක්වත් නැහැ. කේලමමයි. ඒ නිසා කේලමෙන් වලකින්න ඔබට අපිට ආයාචනා කරන්න පුළුවන් මේ පණිවිඩය දෙන්න පුළුවන්. ඔබට මට අපි සියලුම දෙනාට මේ පණිවිඩය පොදුයි. මහා ගඟක් මහා වේගයකින් ගලාගෙන එනවා. අපිට බැම්මක් දාලා වේගය නතර කරන්න පුළුවන්. නතර වෙනවද? එහෙම නැත්නම් ඒ බැම්මටත් උඩින් යනවද කියන එක ඔබේ අතේ තියෙන දෙයක්. අද දවසේදී සිල් සුවඳ සදහම් පිළිසඳර වැඩසටහන වෙනුවෙන් මේ දායකත්වය එකතු කළ පින්නතුන් දෙසා මේ මොහොතේදී පුණ්‍ය අනුමෝදනාවන් කරන්නයි සූදානම් වෙන්නේ. අවසරයි පින්නත් ස්වාමීන් වහන්සේ. සිල් සුවඳ සදහම් කතිකාවත සඳහාද දායකත්වයේ දරන්නේ 2020 පෙබරවාරි මාස 15 වන දින මිය පරලොව ගිය KW ලාල් සෝමසිරි පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් ඒ වගේම පිණිස පින්වත් MM රූපිකා බිරිඳ ඒ වගේම KW මයෝමි ශෂි ප්‍රභා KW කනිෂ්කා නිමාශන දීනියන් දෙදෙනා සහ මහේෂ් ප්‍රසන්න කුමාර මිනුර මේලක බෑණනුවන් දෙදෙනා ඇතුළු පවුලේ සිළු දෙනාගේ දායකත්වයෙන් යුක්තව රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් පින් කැමති සීල දෙවියන්ට අනුමෝදන් කරමු. සක්දෙව් රජුන් ඒ වගේම සතරවරම් දෙව්ම රජදරුවන් ආලෝක සෙන්පතිතුමන් ඇතුළු සීල සෙන්පති දෙවරුන් මේ පින් බීමට අධිග්‍රහිත සීල දෙවියන් සුමන සමන් දෙවියනුන් ඇතුළු නානා නම් ගොත්වාසී ප්‍රදේශ බාර පළාත් බාර සීල දෙවියන් බඹලවාසී බ්‍රහ්මීන්ද මේ පින් අනුමෝදන් දිව්‍ය ආයුෂ වර්ණ සැප බලයෙන් වැඩිත්වා ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයෙන් වැඩිත්වා පිනෙන් සතුටු වන සීල දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂා උදව්පකාර ඔබ අප සීල දෙනාටම දායකත්වය දරු රූපිකා මහත්මිය මයෝමි ඒ වගේම කනිෂ්කා ප්‍රසන්න ඒ වගේම මිනුර යන පවුල් වල හැම දිනාටමත් සීල ආරක්ෂාව රැකවරණේ සලසා දෙත්වා දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම 2020 පෙබරවාරි මාස 15 වන දින මිය පරලොව ගිය KW ලාල් සෝමසිරි පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ නම් සඳහන් කළ නොකළ ඒ දායකත්ව දරු සීල දෙනා නමිනුත් ඔබ අප සීල දෙනා නමිනුත් මිය පරලොව ගොස් ඥාති වර්ගයා පින් බලාපොරොත්තු වෙන නැත්නම් ඒ සීල ඥාතීන්ගේද පරලොව ජීවිතයේ සැපවත් වෙත්වා සුවපත් වෙත්වා ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් පින්වත් HM රූපිකා බිරිඳට ඒ වගේම KW මයෝමි ශෂි ප්‍රභා ඒ වගේම KW කනිෂ්කා නිමාශයන දීනියන් දෙදෙනාට සහ මහේෂ් ප්‍රසන්න කුමාර මිනුර මේනක යන බෑණවරුන් දෙදෙනාටත් මේ පින් අනුමෝදන්නේ පවුලේ හැම දෙනාමත් නිදුක් වෙත්වා
නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා. මේ පින්වත් හැමදෙනා කරන කියන සිතන පතන සියලු ධාර්මික ඉටුම් පැතුම් රැකී ආරක්ෂාවන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇතැන් හැමදේම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. මේ පින්වත් හැමදෙනාටමත් ගෞතම බුදුසසුනේ කිසි බාධා කරදර හිරියර පීඩා වලින් තොරව සුවසේ තව තවත් ජීවිතවලට පින් දහම් එක්රැස් කරගනිමින් ගෞතම බුදුසසුනේ පිළිසරණ ලබන්න මේ සීල පිනත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සියලුම පුණ්‍ය ධර්මයන් ඔබ අප හැමදෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට කෙලෙස අනුමෝදන් වෙත්වා. පින්වත් ගුරු දිවිදුන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ සියලු පින් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සියලුම පුණ්‍ය ධර්මයන් සියලු මහා සංඝරත්නයට අනුමෝදන්ව සුවසේ උතුම් ධර්මාබෝධයේ පිණිස මේ පින් හේතුපකාර වෙත්වා. ඔබ අප හැම දෙනාගේම දෙමාපියන්ට, ගුරුවර, නේද හිත මිතුරු ඇතුළු සියලු දෙනාටම ශ්‍රද්ධා මාසික ධර්ම දාණයෙන් උදව්පකාර කරන, නන්නයින් උදව්පකාර කරන්නා වූ සිව්පසෙන් අපපකාර කරන හැම දෙනාටමත් ශානක පුතුණුවන් ඇතුළු මේ වැඩසටහන් සාර්ථක කරගන්න වෙහෙස මහන්සි වෙන අනෙකුත් හැම දෙනාටත් මේ පින් අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා. අතුරුාන්තරා බාධා කරදර දුක් පීඩා ජීවිතවලට නැත්නම් ඒ සියල්ල දුරින්ම දුරු වෙත්වා. තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් කිසි බාධා කරදර හිරිහැර පීඩාවන්ගෙන් තොරව ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාබෝධී පිණිස මේ සීල පිනත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්නතුනි අද දවසේදීත් මේ වැඩසටහන වෙනුවෙන් ඒ උතුම් අනුශාසනාවන් සිදු කළ පින්වත් ස්වාමින් වහන්සේ උදෙසා අපි පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. රැස් කරන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමින් වහන්සේ උදෙසා පුණ්‍යානුමෝදනා වේවා. පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේම අවබෝධය පිණිස රැස් කරන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයෝ හේතුපකාර වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දවසේදී සිල් සුවඳ සදහම් පිළිසඳර වැඩසටහන වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වය ලබා දුන්නේ 2020 පෙබරවාරි මාස 15 වන දින මිය පරලොව ගිය KW ලාල් සෝමසිරි පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් HM රූපිකා බිරිඳ, KW මයෝමි ශශිප්‍රභා, KW කනිෂ්කා නිමාෂි යන දියණියන් දෙදෙනා සහ මහේෂ් ප්‍රසන්න කුමාර, මිනුර මේලක යන බෑණනුවන් ඇතුළු ඒ පවුලේ පින්වතුන් සීලම දෙනා විසින්. පින්වතුනි ඔබටත් පුළුවන් සිල් සුවඳ සදහම් පිළිසඳර වැඩසටහනක් වෙනුවෙන් ඔබගේ බැතිබර විකාශන දායකත්වය ලබා දීලා දානයන් අතර අග්‍රතම දානය ධර්ම දානය සිදු කරගන්නට. ඉතින් මේ වෙනුවෙන් විස්තර දැනගන්න පුළුවන් 071 232 88 87 අපේ සුපුරුදු දුරකථන අංකය. පින්වතුනි අද දවසේදී අපි සමුගිරියන්ටයි සූදානම් වෙන්නේ. සමුගිරියන මොහොතේදී අපි මතක් කරගන්නවා, සිහිපත් කරගන්නවා එළඹෙන දිනේදී සිල් සුවඳ සදහම් පිළිසඳරෙන් පින්වත් ස්වාමින් වහන්සේගෙන් අනුශාසනාව ලබා ගන්නේ මොන වගේ කරුණු කාරණාවක් සම්බන්ධයෙන්ද කියලා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. අපිට තියෙන්නේ ඊළඟට කතා කරන්න පරුසාවාච ශික්ෂාපදේ පිළිබඳව කතා කරන්න තියෙන්නේ. කියන්නේ පරුස වචන කීමෙන් අත්හැරලා මොකද්ද ශික්ෂාපදේ කියන එක ගැන තමයි කතා කරන්න තියෙන්නේ. අන්නේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවත් එළඹෙන දිනේ වෙනුවෙන් ඉතුරු කරගැනීමෙන් අද දවසේදී අපි සිල් සුවඳ සදහම් පිළිසඳරින් සමුගෙන යනවා. එළඹෙන දිනේදීත් මේ වෙලාවටම හමු වෙන බලාපොරොත්තු ඇතුව. තෙරුවන් සරණයි ඔබට. නමෝ බුද්ධාය.